හොඳයි ඔබ නැවතත් නුග සෙවන සමගින්. ඔබ දන්නවා පවතින ගෝලීය වසංගත තත්ත්වය හමුවේ විවිධ රටවල් විවිධ විදිහට මේ තර්ජනයට මුහුණ දුන්නා. ඒ වගේම මේ මර්ධනය කරගන්නත් විවිධ රටවල් විවිධ ක්‍රියාමාර්ග ගත්තා. ඒ අතර අපි රටක් විදිහට මම හිතනවා අනික් අපි වචනෙන් කියන දියුණු රටවල් වලට සාපේක්ෂව ඉතාම බැරෑරුම් කාර්යයක් කරලා මේක මර්ධනය කරගන්න, මූලාශ්‍ර හොයාගන්න, සෞඛ්‍යාංශ, ආරක්ෂකාංශ පෙළ ගැසිලා දෙවන්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළා. මෙහිදී ඒ අංශ දෙක විතරක් නෙමෙයි. අනිකුත් රාජ්‍ය ආයතන Tamanට පුළුවන් විදිහට මේ තත්ත්වය මැඩපවත්වා ගන්න එකතු වුණා. එතෙන්දී අපි විශේෂයෙන් අගය කරන්න ඕනේ ගරු ජනාධිපතිතුමාගේ මේ පෙළ ගැස්වීම, ආයතන පෙළ ගැස්වීම, ඒ ආයතන වලින් ගන්න පුළුවන් සේවාව මොකක්ද කියලා බොහොම පැහැදිලිව අවබෝධ කරගෙන ඒ වෙනුවෙන් ආයතන පෙළ ගැස්වල සූදානම් කරගෙන තියෙනවා. ඒ අතර දැන් අපි කතා කරන්න යන්නේ මේ නව තත්ත්වයේ යටතේ ලෝකයේම අවධානය දිනාගෙන තියෙන මේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට පවතින තත්ත්වය මර්ධනය කරන්න මොන වගේ ක්‍රියාවලියක්ද සිදු කරන්න පුළුවන්. වෙන රටවල් වල කොහොමද මේක කරලා තියෙන්නේ? සහ අපේ රටේ විශේෂයෙන් ඒ වැඩසටහනට අපි අනුගත වෙන්න ඕනේ කොහොමද, අනුගත කරගන්නේ කොහොමද කියන කාරණාව ගැන කතා කරන්නයි මේ වෙලාව වෙන් කරන්නේ. දැන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය කියලා කිව්වහම අපිට රාජ්‍ය අංශයෙන් තොරතුරු තාක්ෂණ අංශය ගත්තාම වැඩිපුරම දායකත්වයක් ලබා දෙන්නේ ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය. මෙහෙම කිව්වට වඩා ඔබට බොහෝම හුරු පුරුදුයි ICTA ආයතනය කියලා කිව්වහම. මෙහෙම කිව්වහම හැමෝම දන්නවා. ඔව් ICTA ආයතනයටත් ලොකු කාර්යභාරයක් පැවරුණා. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන් එහෙම නැත්නම් මේ තාක්ෂණික අංශයෙන් කොහොමද මේ සඳහා දායකත්වය ලබා දෙන්න පුළුවන් කියලා ඒ අය මේ වෙනකොට ඉතාම විශාල ව්‍යාපෘතියක් දියත් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන්න මැදිරියට අපි කැඳවාගෙන ආවා. ආයතනයේ ගරු සභාපතිතුමා ජයන්ත ද සිල්වා මහතා, ඒ වගේම ප්‍රධාන තාක්ෂණ නිලධාරී හිරණ්‍ය සමරසේකර මහතා. දෙපළටම ආයුබෝවන්. හොඳයි. දැන් මේක අලුත් කතාවක්, වෙනස් කතාවක්. ඇත්තටම අපි අලුත් දේවල් වලට අනුගත වෙන්න ටිකක් හොරයි. ඒ වුණාට හොඳ දෙයක් නම් අපි දෙවතාවක් නොසිතා මේකට අනුගත විය යුතුයි. මොකද ඒ ඔබේත් මගේත් අපේ දරුවන්ගේත් අපේ පවුලෙත් ආරක්ෂාව වෙනුවෙන්. සභාපතිතුමනි, දැන් ඔබතුමා ඇතුළු කණ්ඩායම ඔබ ආයතනය හඳුන්වලා දීලා තියෙනවා ස්ටේ සේෆ් කියන අලුත්ම මෘදුකාංගයක්. මේ මෘදුකාංගය ගැන තමයි අපි කතා කරන්න යන්නේ. ඇත්තටම මොකද්ද මේ ස්ටේ සේෆ් කියන මෘදුකාංගය? මේක කාටද වැදගත් වෙන්නේ? ඔබම කෙටියෙන් කියනවා නම් වැදගත් වෙන්නේ සාමාන්‍ය රටේ ජනතාවට ඇත්තටම. මොකද මේ වගේ වසංගතයක් ආවෙලේ ආපුවාම වඩාත්ම කාර්යභාර ඒකේ වඩාත්ම වගකීම ඇත්තටම එන්නේ ඇත්ත කතා කරොත් ජනතාවට. ඉතින් අපි මේ ගැන දැන් මාස 6ක් විතර මේක ගැන පර්යේෂණ කරා. පර්යේෂණ කරලා අපි මෙහෙ විතර නෙමෙයි අපි ලෝකයේ අනිත් රටවල, ඒ කියන්නේ දියුණු රටවල් වල අපි හා සමාන රටවල් වල මොනවද මේක ගැන කරන්න කියලාත් අපි අධ්‍යයනය කරා. නමුත් ඇත්ත වශයෙන්ම මොනම මෘදුකාංගයක් පාවිච්චි කරලා අපි පද්ධතියක් හැදුවත් මේ ලංකාවට උචිත, ඒ කියන්නේ අපේ සමාජීය ආර්ථික තත්ත්වය ගැන බලන්නේ නැතුව මේක මොකක් කරත් මේක සාර්ථක වෙන්නේ නැහැ. දල වශයෙන් කිව්වොත් දැන් අපි ගත්තොත් අපේ ලංකාවේ මේ ස්මාර්ට්ෆෝන්ස් තියෙන්නේ මේ 50%කටත් අඩුවෙන්. ඉතින් ස්මාර්ට්ෆෝන් එක විතරක් භාවිතා කරලා අපි යම් කිසි මේකට උත්තරයක් දෙන්න යනවා නම් ස්මාර්ට්ෆෝන් එකකින් විතරයි නම් මේකට අනුගත වෙන්න පුළුවන්. එතකොට මේකේ සාර්ථකත්වයත් එයා සමාන වෙනවා. ඉතින් අපි බැලුවා දැන් මෙතන අපි කල්පනා කරලා බැලුවා මේ ස්මාර්ට්ෆෝන් එක සාමාන්‍ය ෆෝන් එකක් නැති එක්කෙනෙක් කොහොමද මේකට අනුගත වෙන්නේ කියලා. ඒ වගේ රිසර්ච් ගොඩාක් කරලා අපි මේක පිට තරුණ ළමයින්ට ආරාධනා කරා, වෙන කම්පනීස් වලට, කියන්නේ මෙයා සමාන කරන අපි හැම එක්කෙනාම කතා කරා. කතා කරලා තමයි මේ පද්ධතිය, මේක ඇත්ත වශයෙන්ම ඇප් එකකුත් නෙමෙයි, මේකට ඇප් එකක් කියන එක සම්පූර්ණ වැරදි. මේක සම්පූර්ණ පද්ධතියක්.
මේක පිටුපස්ස ගොඩාක් කාර්යභාරයක් සිදු වෙනවා. ඒකින්ද අපි මේක කරන්නේ පළවෙනියෙන්ම නම් අපි කිව්වොත් සාමාන්‍ය අපි වගේ ජනතාවට දෙවනුව ඇත්ත වශයෙන්ම ඉදිරියේ මේ කොවිඩ් වසංගත ඉදිරියේ ඉතාමත් අමාරුවෙන් වැඩ කරන ගොඩ දෙනෙක් ඉන්නවා. සමහර මන් දන්නේ අය ඉන්නවා දවස් 3ක් එක දිගට වැඩ කරලා තියෙනවා. ඒ වගේ ඒගොල්ලන්ට මේකෙන් ගොඩාක් ප්‍රයෝජන වෙනවා කියලා මම හිතනවා. හොඳයි. ප්‍රධාන තාක්ෂණ නිලධාරී හිරණ්‍ය සමරසේකර මහතා. මම හිතන්නේ ඔබතුමාට තමයි වැඩිපුරම මේ මෘදුකාංගය ගැන කතා කරන්න අත්දැකීම් තියෙන්නේ. දැන් ඇත්තටම තාමත් අපිට තේරෙන්නේ නැහැ. දැන් මෘදුකාංගයක් කියලා කියනවා මේ ට්‍රේසර් මෘදුකාංගයක් කිව්වට මේක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? අපිට මොකක්ද මේකෙදි කරන්න තියෙන්නේ? මේ වගේ සාමාන්‍ය ජනතාවට ගොඩක් ප්‍රශ්න තියෙනවා. මේක අපි කොහොමද අපිට තේරෙන භාෂාවෙන් ඔබ කොහොමද තේරුම් කරවන්නේ අපිට? මේක අඳුනා ගන්න තියෙන පහසුම විදිහ තමයි මේක පැති දෙකක් තියෙනවා. මේකේ දැන් අපි මේක කියනවා මේක QR code. ඒ කියන්නේ QR කේතයක් මාර්ගයෙන් ආයතනයකට හෝ තැනකට එන පුද්ගලයෙකු අඳුනා ගන්න පුළුවන් ක්‍රමයක් මේක. ඒතකොට මේ පැති දෙක තමයි ආයතනයක්. ඉස්සෙල්ලාම ආයතනයක් පැත්තෙන් ගත්තොත් මේ QR code එක කියන එක ඇත්තට වැදගත් වෙන්නේ මේ ආයතන ප්‍රධානීන් කළමනාකරුවන් ආයතනයේ ඉන්න නිලධාරීන් ආයතනයේ පවත්වාගෙන යන නිලධාරීන් ඒගොල්ලෝ පළමුවෙන්ම කරන්න ඕනේ මේ staysafe.gov.lk staysafe.gov.lk කියන වෙබ් ඇඩ්‍රස් එකට ගිහිල්ලා වෙබ් ලිපිණයට ගිහිල්ලා බ්‍රවුසර් එකේ මේක ලියාපදිංචි වෙන්න ඕනේ තමන්ගේ ආයතනයේ විදිහට. තමන්ගේ ආයතනයේ විදිහට ලියාපදිංචි වුණායින් පස්සේ එතන නම දුරකථන අංකය නිලධාරීගේ නම සහ ඇඩ්‍රස් එක ලිපිනය පමණයි අපිට මේ ඇතුළත් කරන්න අවශ්‍ය මේ ලියාපදිංචි කිරීමට. ලියාපදිංචි වුණාම ඒ ආයතනයට භාෂා තුනෙන්ම පෝස්ටර් එකක් නිර්මාණය වෙලාම එනවා. ඒතර ඒක මේ අදාළ නිලධාරියට ඩවුන්ලෝඩ් කරලා බාගත කරලා print out එකක් අරගෙන ආයතනයේ ඉදිරිපස දොරටුවේ අලවන්න තියෙනවා. ඉදිරිපස දොරටුවේ පිටත් වීමට වෙනම දොරටුවක් තියෙනවා නම් ওই පෝස්ටර් එකම පිටත් වීමේ දොරටුවේ අලවලා ප්‍රදර්ශනය කරන්න තියෙනවා. එතකොට අනිත් පාර්ශවය තමයි පුද්ගලයා මේ සිටිසන් එක මේ පුරවැසියා. දැන් මේ ආයතනය සමග ගනුදෙනු කරන්න එහෙම නැත්නම් මොකක් හරි අවශ්‍යතාවයකට ආයතනයට එනවා නම් ඒ පුද්ගලයාට තියෙන්නේ ස්මාර්ට් ජංගම දුරකථනයක් හෝ සාමාන්‍ය අපි තියෙන බොත්තම් තියෙන මේ බටන්ස් තියෙන ෆීචර් ෆෝන් එකක් වේවා තියෙනවා නම් ස්මාර්ට් ජංගම දුරකථනයක් තියෙනවා ඒ ස්මාර්ට් ෆෝන් එකේ කැමරා එක ඔන් කරලා මේ තියෙන QR code එක මේ ඇවිල්ලා පෝස්ටරේ තියෙන ආකෘතියක් ඒ QR code එක ස්කෑන් කරගන්න තමයි තියෙන්නේ. ඒ ස්කෑන් සාමාන්‍ය කැමරා එක ඕන් කරලා මේකට QR code එකට අල්ලන්න විතරයි තියෙන්නේ. ඒතර එයා රීඩ් කරගන්න. අන්න රයිට්. එතකොට දෙකයි යන්නේ. ඔව් තත්පර දෙකක් වගේ පොඩි සුළු කාලයක් දැන් මේ දවස්වල සිද්ධ වෙන්නේ ලොකු පොලිමක් හැදිලා පොතක් තියාගෙන ලියනවනේ. සමහර දෙන තොරතුරු හරිත් නෑ බැලුවම වැරදි. නෑ ඒකට මේකට හොඳ විසඳුමක් නෙමේක. අනිවාර්යයෙන් ඒකම තමයි අපි මේකේ ලොකු අවදානමක් දැක්කා. මෙතන අර පොතක් තියලා පෑනක් තියලා අපේ පුද්ගලික දත්ත එතන මේ අපි සටහන් කරනකොට දැන් මම අත්සන් කරායින් පස්සේ මට පිටිපස්සේ ඉන්න හැමෝටම දන්නවා මගේ ටෙලිෆෝන් නම්බරේ මම උපන් දවසත් කියන්න පුළුවන් මගේ ID කාඩ් නම්බරෙන්. රයිට් ඒක බොහොම අවදානමක්. මේ විශේෂයෙන්ම කාන්තාවන්. එතකොට දැන් ඒ වගේම නේ සෞඛ්‍ය ආරක්ෂකත්වයක් නැහැ. දැන් අපි හැම පෑන් අල්ලනවා එතන පිරිස රැස් වෙනවා පොත අල්ලනවා එතන එන දහස් ගාණක් පිරිස ආවත් ඒ හැමෝම මේ පොත මේ පිටුව අල්ලනවා. ඒ අවදානම සම්පූර්ණයෙන් මිදෙන්න පුළුවන්. මේක අපි contactless කියන්නේ කිසිම මේ සම්බන්ධ වෙන්නේ නැහැ. ගෑවෙන්නේ නැහැ. එතකොට මේක contactless විදිහට සම්පූර්ණ මේ ක්‍රියාදාමය කරගෙන යන්න පුළුවන්. අර මම කිව්ව විදිහට කැමරාව භාවිතා කරලා QR code එක ස්කෑන් කරාම ඔබ වෙබ් පිටුවකට ගෙනියනවා. ඒකේ කුඩා පෝරමයක් තියෙන්නේ ෆෝම් එකක්. එතන කරුණු 4යි එකේ දක්වන්න තියෙන්නේ. ඔබේ ID කාඩ් නම්බරේ එහෙම නැත්නම් පාස්පෝර්ට් නම්බර එක මොබයිල් නම්බර එක පළමු නම දෙවෙනි නම එපමණයි. ඒක එකපාරයි ඒක රෙජිස්ටර් වෙන්න තියෙන්නේ. ලියාපදිංචි වෙන්න තියෙන්නේ. එතනින් පස්සේ අපි හිතමු ඔබ සුපර් මාකට් එකට ගිහිලා ඊට පස්සේ වෙන සැලෝන් එකකට හරි කොහේ යනවා නම් ඔය ආකාරයෙන්ම ෆෝන් එකෙන් ස්කෑන් කරාම ආපහු අර විදිහට ආපහු ලියාපදිංචි මේ පෝරමයක් පුරවන්න නැහැ. කෙලින්ම
ඔබව ඒ ආයතනයට පැමිණියා ලෙස ඒකේ සටහන් වෙනවා. ස්වයංක්‍රීයව සටහන් වෙනවා. ඒ විදිහට ඔබ තවත් තැන් 5කට ගියත් කිසිම මේ අමතර උත්සාහයක් නැතුව තමන්ට මේ ආයතනයට ඇතුල් වෙලා ඒ වැඩ කටයුතු කරගෙන යන්න පහසුව තියෙනවා. දැන් ඔය කියන විදිහට පුද්ගලයන් වශයෙන් අපි QR කෝඩ් එකක් ගන්න ඕනේ. ආයතන වශයෙන් ඒ අය වෙනම QR කෝඩ් එකක් ගන්න ඕනේ. මම යම් ආයතනයකට හෝ තැනකට ඇතුල් වෙද්දී මම ඉන්න එක සටහන් කරන්න ඕනේ QR කෝඩ් එකට. ඒ වගේම අවුට් එකත් සටහන් කරන්න ඕනේ. පිටවීමත් සටහන් කරන්න ඕනේ ඒ විදිහටම QR කෝඩ් එකට. එතකොට මගේ දත්ත දැන් අපි ඔබ කියන විදිහට අපි බය නැහැ පොතක ලියන්න. සමහරවිට හිතන වුණාට අන්තර්ජාලය ඔස්සේ නැත්නම් මගේ තොරතුරු එළියට දීලා ෆෝන් එකකින් මගේ තොරතුරු එළියට යන්න පුළුවන්, මගේ දේවල් ගන්න පුළුවන්, මගේ දත්ත ගන්න පුළුවන් කියලා. ඒ බය ඊට වැඩිය තියෙනවා. මම දෙන මේ තොරතුරු කොහෙටද යන්නේ? කා ළඟද තියෙන්නේ? ඒතර ඒවා ආරක්ෂිතයිද? සුරක්ෂිතයිද මගේ තොරතුරු? එතනදී තමයි ICT ආයතනය මේකට සම්බන්ධ වෙන්නේ. So ICT ආයතනය කියන්නේ 100%ක් රාජ්‍ය ආයතනයක්. අපි විසින් නිර්මාණය කරපු ලංකා ගවර්න්මන්ට් ක්ලවුඩ්. ඒ කියන්නේ අපි දැන් කියනවා රාජ්‍ය මේඝය කියලා අපි සිංහලෙන් කියන්නේ. ලංකා ගවර්න්මන්ට් ක්ලවුඩ් කියන්නේ අපේ අර සර්වර්ස් අපේ ඩේටා සෙන්ටර් එකක් කියලා හිතන්න. ඒකේ තමයි අපි ඔක්කොම දත්ත රැස් වෙන්නේ. මේක තියෙන්නේ අපේ ලංකාව ඇතුලේ. ලංකාවෙන් පිටට දත්ත හිරාන මහතා මට මොහොතක අවසරයක් ලබා දෙන්න. අපි වෙලාව බලලා ඇවිල්ලා නැවතත් මේ කතා බහට අපි එකතු කරගන්න. commercial credit රන් ණය ජීවිතයයි රත්තරන්. හොඳයි නැවතත් ඔබට අවස්ථාව. මේ දත්ත ඔක්කොම ලංකා ගවර්න්මන්ට් ක්ලවුඩ් එහෙම නැත්නම් රාජ්‍ය මේඝය කියන ICT ආයතනය මගින් පවත්වාගෙන සහ කළමනාකරණය කරගෙන යන ඩේටා සෙන්ටර් එක. කියන්නේ මේ රට ඇතුලේ තමයි මේ ඩේටා සෙන්ටර් එක තියෙන්නේ. රජයේ අවධානය රජයේ විසින් පවත්වාගෙන දෙයක්. ඒකින්ද අපිට පූර්ණ සහතිකයක් දෙන්න පුළුවන්. අපි මේ ලබා ගන්නා දත්ත සම්පූර්ණයෙන්ම මේ කොවිඩ් වලින් පුරවැසියන් ආරක්ෂා කර ගැනීමට පමණයි. ඔබ මේ වෙබ් පිටුවේ තියෙන ප්‍රයිවසි පොලිසි එකට ගියොත් ඔබට දකින්න ලැබෙයි. අපි ඒක ක්ලියර්ලි සඳහන් කරලා තියෙනවා, පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. අපි මේ රටවැසියා ආරක්ෂා කර ගැනීමේ ප්‍රයත්නයේ විතරමයි මේ දත්ත අපි පාවිච්චි කරන්නේ. ඒ විතරක් නෙමෙයි අපි මේ දත්ත අපි බලාපොරොත්තු වෙන්නේ දවස් 60ක කාලයක් පවත්වාගෙන යන්න විතරයි. මොකද දවස් 60කින් පස්සේ අපිට මේ දත්ත වලින් ලොකු ප්‍රයෝජනයක් නැහැ. මොකද මේ ලොකු දත්ත ප්‍රමාණයක් එකතු වෙනවා සහ මේ එතනින් එහාට අපිට පුරවැසියට ඒක සෞඛ්‍ය ආරක්ෂා සලසන්න ඒක වැදගත්කමක් නැහැ. පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනේ වසුන්දර. මේ QR කෝඩ් එක වැදගත් වන්නේ ආයතනයට පමණයි. So ආයතනයක් විදිහට ලියාපදිංචි වුණාම QR කෝඩ් එක print කරලා ඒගොල්ලෝ අලවලා තිනවා. පුරවැසියාට ඒ ගැන කිසිම වගකීමක් නැහැ. එයාට තියෙන්නේ දුරකථනය. තමන්ගේ ස්මාර්ට්ෆෝන් ජංගම දුරකථනය ගිහලා ස්කෑන් කරන්න විතරයි. ස්මාර්ට්ෆෝන් දුරකථනය. ඒතර මගේ තොරතුරු කොහොමද ඔබ හඳුනාගන්නේ මේ මමයි කියලා? මම කොහෙද රෙජිස්ටර් වෙන්නේ? පළවෙනි පාර ස්කෑන් කරනකොට තමයි අර පෝරමේ එන්නේ ෆෝම් එක. එතනදී අර මං කිව්ව අර දත්ත 4 ඇතුළත් කරාම පළවෙනි පාරට එතනින් පස්සේ දිගටම ඔබව අඳුනා ගැනීමක් කරනවා ස්වයංක්‍රීයව. ස්මාර්ට් Android ෆෝන් එකක් නැති අය iOS පාවිච්චි කරන අයටත් විදිහක් තියෙනවා. මේ ආකාරයෙන්ම කරන්න පුළුවන්. අනිත් එක තමයි මේ ෆීචර් ෆෝන්. එහෙම නැත්නම් ස්මාර්ට් ෆෝන් එකක් නොමැති කට්ටියට සාමාන්‍ය ගණේ බටන්ස් තියෙන ෆෝන් එකක් තියෙන කට්ටියට ඒගොල්ලන්ට පුළුවන් 1919 කියන ෂෝට් කෝඩ් එක. ඒක ගොඩක් මහජනයා දන්නවා. ඒක අපේ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ Government Information Center කියන රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ ෂෝට් කෝඩ් එක. ඒ 1919 කියන ෂෝට් කෝඩ් එකට SMS එකක් එවන්න පුළුවන්. SS ඒ කියන්නේ stay safe කියන එක අපි කියන්නේ SS space REG space හිස්තනක් ID card number. අන්න ඒකෙන් ඒ විදිහට ඔබට මේකේ ලියාපදිංචි වෙන්න පුළුවන්. ඔබ නිවසේ ඉඳන්ම ඕනනම් මේ අවස්ථාවෙත් ඔබට ලියාපදිංචි වෙන්න පුළුවන්. මම ආපහු කිව්වොත් 1919 වලට SS හිස්තනක් REG හිස්තනක් ඔබේ ID card number එක. හොඳයි. මම හිතනවා ඔබ ග්‍රහණය කරගන්න නැති කියලා ඒ තොරතුරු. ගරු සභාපතිතුමා දැන් COVID-19 වැළැක්වීමේ බලධාරීන්ට මෙවැනි ව්‍යාපෘතියක් හඳුන්වා දීම හරහා Tamanගේ මේ වැඩ කටයුත්ත පහසු වෙන්නේ කොහොමද? ඇත්තටම මේ
දැන් අපිට පේන සීමාවේ තමයි මේ අපි කතා කළේ. නොපෙනෙන සීමාවේ රාජකාරී ඊට වඩා පුළුල්නේ. ඒක කොහොමද ඔබතුමා අපිට විස්තර කරන්නේ? දැන් අපිට තියෙන වසුන්දරා දැන් අපිට තියෙන දමාණ්ඩ මේ මිනුවම් ගොඩ එක කොහෙන්ද ආවේ? මුලාශ්‍රය හොයාගන්න බැරුව දකලනවා. කොච්චර කාලද? දැන් මේ වගේ බැලුවාම ඉතාමත් පහසු වෙනවා කොහෙන්ද කාට දැන්. ෆස්ට් ලෙවල්, සෙකන්ඩ් ලෙවල්, තර්ඩ් ලෙවල් ඕන ලෙවල් එකකට යන්න පුළුවන්. ඒක දැන් අපි පෞගේව අපි අමතක කරත් අද ඉඳන් ඒ කියන්නේ අපි සඳුදා ඉඳන් අපිට පුළුවන් මේකේ සම්පූර්ණයෙන්ම ඒ සම්බන්ධය ගොඩ නගා ගන්න. ඒකින්ද දැන් එතකොට දැන් අපි හිතමු බලන්න දැන් කොච්චර ලේසිද කියලා. දැන් අපි හිතමු මේ අපි කොවිඩ් ගැන අමතක කරන්නකො දැනට මේ හැදිලා තියෙන එක අපි කියමුකෝ දැන් ක්වොරන්ටයින් කරා කියලා. දැන් මේ ක්වොරන්ටයින් කරපු පුද්ගලයන්ගෙත් අපිට පුළුවන් ප්‍රදේශයක් හෝ ඒ පුද්ගලයා කවුද කියලා දැනගන්න. අපිට ඕනනම් පුළුවන් යම්කිසි තැනක වුණත් මේ පුද්ගලයා මේ ක්වොරන්ටයින් වෙච්ච පුද්ගලයෙක්ද මේ ඉන්නේ කියලා විගාට දැනගන්න. ඒකට අර ආයතනයට එන පොඩි තැනකට වුණත් එන එක්කෙනෙක් අපිට කියන්න පුළුවන් මේ ඔයා ක්වොරන්ටයින් වෙලා ඉන්න පුද්ගලයෙක් නේද? ඇයි මේ එන්නේ? කියන්නේ මේක දැන් මහ ජනතාවත් මේකට අනුගත වෙන්න ඕනේ. දැන් මම දැක්ක එක රටක කියනවා මේ කවුරු හරි මේ මාස්ක් එක දාන්න නැත්නම් අනිත් මිනිහට පුළුවන්ලු ඒ ගැන ක්‍රියා කරන්න. ඒ කියන්නේ ඇත්තනේ. එච්චරකට කියලා කෙලින්ම අහලා යාව දෙන්න බාර දෙන්න පුළුවන්ලු පොලිසියට. එහෙම තත්ත්වයක් දැන් එක එක රටවල් යොදලා තියෙනවා. මේ අවස්ථාවේදී අපි දැනගන්න ඕනේ අපේ ලොකු යුතුයකමක් තියෙනවා මේක තනියෙන් කාටවත් කරන්න පුළුවන් එකක් නෙමෙයිනේ. ඒකින්ද තමයි දැන් අපි හිතමු දැන් අපි හිතමු කොවිඩ් හැදුනා කියලා කාට හරි. එතකොට දැන් මේ පුද්ගලයාගේ පහුගිය සති දෙකම මේ පුද්ගලයා කොහෙද ගියේ කියලා මම හිතන්නේ තප්පර ගානකින් හොයාගන්න පුළුවන් වෙනවා. දැන් බලන්න කොච්චර ලේසි නැත්තම් මේ නිලධාරීන් ගිහිල්ලා මෙතන රූපවාහිනියකට එන්න ඕනේ. ඒකේ නම් බලන්න ඕනේ. ඕගලන්ගෙන් අහනවා මේ ආවද මේ වෙලාවේ කියලා. කොච්චර කරදරේද. ඒතකොට දැන් අපි දැන් මේ බාන්න දැනට තියෙන තත්ත්වය අනුව දැන් මේ නිලධාරීන්ගේ තියෙන නිලධාරීන් ඉස්සරහා වැඩ කරන ෆ්‍රන්ට් එන්ඩ් ඔෆිෂල්ස් ගේ අඩුපාඩුවකුත් තියෙනවානේ ඇත්තටම කොහොමද මේව කරන්නේ මේව වෙනකොට කොච්චර මහන්සිද. දැන් මේකෙන් වෙන්නේ ඒගොල්ලන්ගේ අර ජීවිතයත් ඉතාත් පහසු වෙනවා. හරි කෙනාව අපිට අඳුර ගන්න පුළුවන් උත් වෙනවා. සහ අවදානමට ලක්වීමත් අඩුයි ඒ පුද්ගලයන් නේද? ඔව් දැන් මේකයි. දැන් අපි වෙන මේ ඇත්ත වශයෙන්ම මේ පොත්වල ලියලා ආරම්භ කරනොත් තමයි මේ ඇත්තටම එහෙම ගොඩාක් වෙන්නේ. දැන් ඕගලන්ගේ ලියුවට පස්සේ මේ රූපවාහිනියක ඒගොල්ලෝ තියනවනේ මෙතන. අපි කියන්නේ රූපවාහිනියකටත් නෑ. රූපවාහිනිය දන්නෙත් නෑ. අපිට ඕගලන්ගේ දැන් කවුරු හරි ඉල්ලුවොත් මෙන්න මේ පුද්ගලයා ආවද කියලා අපිට දන්නන්න පුළුවන්. ඒ ආරෙන්න මේ මෙතන මේ පොත් ලියලියා ආරමේ එම ප්‍රශ්න මුකුත් නැති වෙනවා මේ ක්‍රමයෙන්. හිරණ මහත්මයා දැන් 19 කතා කරලා අපිට ලියාපදිංචි වීම පමණයිනේ. දැන් ඒ වගේම යම් කිසි ආයතනයකට ඇතුළු වෙනකොට QR කේතය අපි සර්ච් කරාම අපිට ලබා දෙන ඒ ආයතනයට ඇතුල් වෙන්න මොකක් හරි අවසරයක් එහෙම නැත්නම් යම් කිසි පණිවිඩයක් ලබා දෙනවා. ඒ පණිවිඩය පෙන්නලාද අපි ඇතුල් වෙන්න ඕනේ. කොහොමද ඒ ක්‍රියාවලිය? මෙතන ස්මාර්ට් ෆෝන් එකක් නම් ස්කෑන් කරාම එතන දිස්වනවා ඔබට මේ ආයතනයට ඇතුල් වීමට හැකියාව තියෙනවා කියලා කොළ පාටින් දැමීමක් කරනවා. හරි කොවිඩ් පොසිටිව් කෙනෙක් නම් සාමාන්‍යයෙන් කොවිඩ් පොසිටිව් කෙනෙක් නම් ඒ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න බෑ. මොකද අනිවාර්යෙන් ඒ කෙනා පොසිටිව් කියලා දන්නවනේ ඒ කෙනා රෝහල්ගත වෙලා සිටිය යුතුයි. එහෙම නැත්නම් හෝම් ක්වොරන්ටයින් කියලා අපි කියන්නේ නිවාසවල අපි නිරෝධායනය කරන කටයුතු කරන කට්ටිය. දැන් එහෙම කෙනෙක් ගිහිල්ලා අපි හිතමු සුපර් මාකට් එකකට ගිහිල්ලා එන්ටර්ටේන්මන්ට් හැදුවොත් අනිවාර්යෙන් එතන අවධානය මේ එතන අපි වෙන පාටකින් අපි දිස් කරනවා. මේ ඒතර සිකියුරිටි මේ ආරක්ෂක නිලධාරීන්ට හැමතිස්සෙම අපි ඒක පෙන්නලා තමයි ඇතුල් වෙන්න ඕනේ. ආරක්ෂක නිලධාරීන් දන්නවා මේ ඇවිල්ලා තින්නේ නිරෝධායනයේ වෙමින් පවතින කෙනෙක්. ඒකින්ද ඔව්ව එතනින් පිටත් කර යවන්න උන්ට කටයුතු සලසන්න පුළුවන්. ඒ ආකාරයෙන් තමයි මේ අපි ආයතනවල සෞඛ්‍ය ආරක්ෂිතභාවය රැකගන්න උත්සාහ කරන්නේ. මේකෙන් අපි අර ක්‍රමානුකූලව අපි
මේක මේ අර ප්‍රිවෙන්ටිව් මෙෂර් එකක් තමයි අපි මේ ගන්න හදන්නේ. දැන් මේ කතා බහට කොච්චර ඔබ උනන්දුයිද කියනවා නම් අපිට දුරකථන ඇමතුම් ගලාගෙන යනවා. ඒ අතර අහනවා 19 කතාව නැවත වතාවක් කියන්න කියලා. කොහොමද ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියලා මම හිතනවා හොඳ ප්‍රතිචාරයක් මේක ඔබට ලැබිච්ච. 19ට කතා කරලා මේ පිළිබඳ වැඩිදුර විස්තර දැනගන්න පුළුවන් ඉරිදා දවසේ ඉඳන්. ඉරිදා දවසේ ඉඳන් 19 කතා කරලා. ඒ කියන්නේ ඕවර් ටෙලිෆෝන් මාර්ගයෙන් කතා කරලා. නමුත් දැනට මේක රෙජිස්ටර් වෙන්න තියෙන්නේ SMS එකක් මාර්ගයෙන්. 19ට SMS කරන්න SS හිස්තනක් REG හිස්තනක් ඔබගේ ID කාඩ් නම්බර එක. කරුණාකරලා මේක මේ ටෙස්ට් කරන්න වෙන නම්බර දාන්න එපා. එහෙම දැම්මොත් ඔබට මේක ටිකක් අපහසු වෙයි. ඔබට ඇත්තටම මේක පාවිච්චි කරන්න වෙච්ච දවසක ඔව් දැන් මේ විදිහට රෙජිස්ටර් වුණාට පස්සේ ආයතනයකට ඇතුල් වෙනකොට කැමරා එකකින් කේතේ අංකණය කරන්න බැරි, කියව ගන්න බැරි ෆෝන් තියන අයට කොහොමද කරන්න කියලා අහන්නේ. ඔව් මෙතන තව ක්‍රමවේදයක් තියෙනවා මම ඒක සඳහන් නොකරපු. දැන් අපි මේ ආයතන අපිට සාමාන්‍ය තත්ත්වයට පවත්වාගෙන යන්න අපි මේ ආයතන වලට අපි උද්‍යෝගමත් කරනවා තවත් ස්මාර්ට්ෆෝන් එකක්. ඒගොල්ලෝගේ කළමනාකරු හරි සේවා ස්ථානයේ ඉන්න නිලධාරියට ස්මාර්ට් ජංගම දුරකථනයක් හෝ පරිගණකයක් සාමාන්‍ය වර්ගයේ පරිගණකයකින් මේකට මැනුවලි කියන්නේ අතින් දත් එකතු කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ આવොත් ෆෝන් එකක් නැතුව අපි හිතමු දරුවෙක් කියලා ෆෝන් එකක් නැතුව આવොත් සාමාන්‍ය දරුවෙක් නෙමෙයි අපි හිතමු වයස්ගත කවුරුයි කියලා. එතකොට NIC නම්බරේ දන්නවනේ ගොඩක් කරලා එහෙම නැත්නම් ID කාඩ් නම්බරේ දන්නවනේ. එතකොට ID කාඩ් නම්බරේ කිවීමෙන් එතන ආයතනයේ ඉන්න නිලධාරියට ඒක අතින් මේ සිස්ටම් එකට ඇතුළත් කරන්න පුළුවන්. ඒතර ඒ නිලධාරියට ස්මාර්ට්ෆෝන් එකක් තිබ්බත් ඇති එයාට ඒ වෙලේ ඇතුළත් කරගෙන ඒ පුද්ගලයාව ඇතුළට ගන්න පුළුවන්. හොඳයි. මම හිතනවා ඇත්තටම මේක ක්‍රියාත්මක වෙනවා නම් ගොඩක් ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් මේ හරහා. මොකද සෞඛ්‍යාංශ වලට මේ කරගෙන යන ක්‍රියාවලියට ආරක්ෂකාංශ දැවැන්ත දායකත්වයක් ලබා දෙනකොට ආරක්ෂකාංශ වලට පැවරිච්ච මේ හිසරත් උඩින් පැවරිච්ච රාජකාරී ගුණෙන් ගොඩක් අඩු වෙනවා. ඇත්තටම මේ ක්‍රියාවලියට අපිට අනුගත වෙන්න පුළුවන් නම් විශේෂයෙන් රාජ්‍ය ආයතන පෞද්ගලික ආයතන මුලින් ඔබේ QR කේතයන් ලබා ගන්න. එතකොට ඇතුළට යන අයගේ තොරතුරු ඔබ ගාව තියෙනවා. එතකොට යම් කෙනෙක් කොවිඩ් ආසාදිතයෙකුගේ සමීපතමයෙක් වෙනවා නම් එයාව ඇතුළට නොගෙන වළක්වා ගන්න මේක ලොකු පහසුවක් වෙවි. සභාපතිතුමා දැන් ඇත්තටම මේක හරි අමාරු කාලයක් රටක් විදිහට ලෝකෙම අමාරු තත්ත්වයක තියෙනකොට ඇත්තටම අපිත් ඒ අමාරු කාලෙට මුහුණ දෙමින් ඉන්නවා. මොකද අපි නොසිතූ නොවිරු අවස්ථාවක අපි මේ මුහුණ දීලා ඉන්නේ මේ ගෝලීය වසංගතයට. මේ දවස්වල ඇත්තටම ඔබ ආයතනය මෙවැනි ව්‍යාපෘති ගණනාවක් දියත් කරනවා. ඒ අතර එකක් මේ හා සමගාමීව ක්‍රියාත්මක වන අනිකුත් වටින ව්‍යාපෘති ගැනත් මම කැමති වචනයක් දැනගන්න. ඔව් ඒකයි අපි ඇත්ත වශයෙන්ම මේ පුළුවන් තරම් මේ ශේෂ්ත්‍රයේ ඉන්න අපිට රටට ආදරේ කරන අය පුළුවන් තරම් එක්කහුව කරගෙන ඒගොල්ලන්ගේත් උදව් අරන් මේක කරන්නේ. මොකද අපේ අනිත් කරන වැඩත් නවත්තන්න බෑනේ. දැන් ප්‍රධාන වශයෙන්ම අපි කරන ලොකුම ප්‍රොජෙක්ට් එක මේ කරන එක තමයි මේ හැඳුනුම්පත අලුත් හැඳුනුම්පත. දැන් අලුත් හැඳුනුම්පත මේ තිබුණා නම් මේ එකක්වත් ඕනේ වෙන්නේ නැහැ. මොකද අලුත් හැඳුනුම්පතේ මේ QR කෝඩ් එක තියෙනවා. ඉතින් දැන් ඒක නැතිනම් තමයි මේ එක එක අපිට කරන්න වෙලා තියෙන්නේ. දැන් අලුත් හැඳුනුම්පත අපි එන අවුරුද්දේ පටන් ගන්නවා. එතකොට අලුත් ඩ්‍රයිවිං ලයිසන් එකක්. එතකොට අලුත් පාස්පෝර්ට් එකක්. මොකද රටක් වශයෙන් වුණාම මේවා මේ නවීකරණය කරන්න ඕනේ. ඉතින් අපි ඒවා ගොඩාක් කල් දැන් කරලා නැහැ. ඒවා පරණයි. දැන් අපි කියමු පාස්පෝර්ට් එකක් බැරි වෙලා පරණ වුණොත් පිට රටකට යන්න හරි බැරි වෙන මේ පුළුවන් වෙන්නේ. මොකද ජාත්‍යන්තර වශයෙන් බාර ගන්න පාස්පෝර්ට් මේ ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. ඉතින් ඒවා අපිට නවත්තන්න බෑ. ඉතින් ඒ වගේ ලොකු ප්‍රොජෙක්ට්. ඒකට ග්‍රාම නිලධාරී මේ ප්‍රොජෙක්ට් එක ග්‍රාම නිලධාරී 14000ක්. අපි සම්පූර්ණයෙන්ම ලොකු ඒක මේ ලංකාව කරන්න විශාලම ප්‍රොජෙක්ට් එකක්. එතකොට ඊට අමතරව කරනවා මේ කෝච්. ඒ කියන්නේ මුළු ලංකාවෙම කෝච් සම්බන්ධ කරන්න හදනවා.
මොකද ඒත් මහ ජනතාවගේ ප්‍රයෝජන සඳහා. ඉතින් ඒ වගේ මේ දැවැන්ත ප්‍රොජෙක්ට්ස් අපි කරන් යනවා මේවා කරන්න තිබුණ ගොඩාක් කල්. නමුත් ඉතින් කොහොම හරි දැන් අපි තීරණය කරලා මේවට මුදල් ලබාගෙන අපිට සන්තෝෂයි කියන්නේ අපිට රජයෙන් මේවට මුදල් දෙන්න පොරොන්දු වෙලා තියෙනවා. නැත්තම් මේ ප්‍රොජෙක්ට්ස් ඕන නවත්තන්න තිබ්බා. නමුත් ICT එකේ කරන ප්‍රොජෙක්ට්ස් එකක්වත් අපි නවත්තලා නැහැ. ඒ වලින් අපිට මුදල් ලැබෙනවා රජයෙන්. ඒ වගේම අපි ICT ආයතනය අලුතෙන් 150ක් බඳව ගන්නවා. වෙන තැන්වල මේ ප්‍රශ්න තියෙද්දි. ඒකින්ද මේ නොකර බැරි එකක් අපි මේ සේරම කරන්නේ සාමාන්‍ය රටේ මහ ජනතාවට කියලා තේරුම් ගන්න ඕනේ. කරුණාකරලා මම ඒකයි ඉතාමත් ආදරෙන් ඉල්ලන්නේ. මහ ජනතාවගෙන් මේකට අපිට සම්පූර්ණ සහයෝගය දෙන්න. අපි මේක ඔයගොල්ලන් වෙනුවෙන් කරන දෙයක්. ඒකින්ද මේ සහයෝගය දුන්නොත් අපිට ඇත්තටම මේ කොවිඩ් මේ වසංගතය ඉතා ඉක්මනින් නවත්ත ගන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. කෙටි ප්‍රශ්නයක් අහන්නම් මම හිරන්නේ මහත්මයා මේ ඔෆ්ලයින් ඉඳදී මේ ක්‍රියාවලිය සිද්ධ කරන්න පුළුවන්ද? ඉන්ටර්නෙට් සම්බන්ධතාවය තියෙන්න ඕනද? ඉන්ටර්නෙට් සම්බන්ධතාවය නැත්නම් SMS මාර්ගයෙන් මේ කටයුත්තට එකතු වෙන්න පුළුවන්. ඒ විදිහට කරන්න පුළුවන්. එහෙම නැත්නම් ස්මාර්ට්ෆෝන් එකක් යූස් කරනවා නම් මේ අවස්ථාවේදී ඔන්ලයින් data තියෙන්න ඕනේ. SMS තමයි හොඳම ක්‍රමේ data offline නම්. ඔය දුකට මගේ තොරතුරු තව කෙනෙක් එක්ක ෂෙයා වෙනවද? කිසිම අවස්ථාවක නැහැ. අපි ඒ විතරක් නෙමෙයි ඒ ආයතනයටවත් අපි මේ තොරතුරු දෙන්නේ නැහැ. ඒ ආයතනයේට පැමිණි අන්තිම 5 දෙනාගේ නම් විතරයි අපි දෙන්නේ. අපි වෙලාව බලලෙමු. ඇවිල්ලා නැවත කතා බහට එකතු වෙමු. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි ආරක්ෂා වෙන්න ඕනෙත් අපිටම විතරක් නෙවෙයි. හොඳයි. අපි ICT ආයතනයේ අලුතෙන්ම හඳුන්වලා දෙන stay safe මේ QR මුදුකාංගයෙන් පිළිබඳවයි අපි කතා බහ කරමින් හිටියේ. මේක කොහොමද අපි භාවිතයට ගන්න ඉදිරියේදී මේ QR කේතය හරහා අපිට ලැබෙන වාසි මොනවද? අපි කොච්චර සුරක්ෂිත වෙනවද කියන කාරණාව සම්බන්ධයෙන් කතා බහ කරමින් හිටියා. ඒ වගේම මම දැනගන්න කැමති දැන් අපි රටක් විදිහට මේ ගෝලීය වසංගත තත්ත්වයක් හමුවේ සෑහෙන හොඳට මේකට මුහුණ දීලා තියෙනවා. එතකොට මේ QR කේතය නවතම හඳුන්වා දෙන මේ ව්‍යාපෘතිය හරහා අපි කොහෙටද ගමන් කරන්නේ? මොකද මං හිතන්නේ අපි පුංචි රටක් වුණාට අපේ දැනුම බුද්ධිය අතින් අපි ඇත්තටම ලොකු සම්පත් තියෙනවා, ලොකු ධාරිතාවක් තියෙනවා අපිට ඉස්සරහට යන්න පුළුවන්. ඒතර ඔබ මෙවැනි තාක්ෂණික කණ්ඩායමක් එක්ක වැඩ කරන කෙනෙක් විදිහට කොහොමද හිතන්නේ අපේ රටේ අයගේ දක්ෂතාවය පිළිබඳව සහ අපි ඉන්න තැන පිළිබඳව? ඇත්තට අපි ආඩම්බර වෙන්න ඕනේ අපේ තියෙන ලංකාවේ තියෙන තාක්ෂණික දැනුම සහ අපේ තරුණ පිරිසට තියෙන උනන්දුව මේ ගැන. මම සඳහන් කරන්න ඕනේ මේ අපි මේ කතා කරන stay safe කියන විසඳුමට මූලිකත්වය දරුවේ තරුණයන් 4 දෙනෙක්. අපි ICT එක කියන්නේ නියෝජිත ආයතනයක්. අපි මේ ඉන්ඩස්ට්‍රි එක මේ ටෙක්නොලොජි ඉන්ඩස්ට්‍රි එක ප්‍රවර්ධනයට අපි බැඳී සිටිනවා. සෝ මේ තරුණයන් 4 දෙනා මම නම් කිව්වොත් මේ ශානක පෙරේරා, නුසි මේයන්, ක්‍රිස් අධිකාරම් සහ කනිෂ්ක බණ්ඩාර කියන මේ තරුණයන් 4 දෙනා තමයි මේකට මූලිකත්වයගෙන මේ අයිඩියා එක මේ යථාර්ථයක් බවට පත් කරේ. ICT එක විදිහට අපි ඒගොල්ලන්ට උදව් කරා තාක්ෂණික මට්ටමේ උපදෙස් දීලා මේක ජාතික මට්ටමේ මේ ක්‍රියාන්විතයක් ලෙස සකස් වන්න අපි අපේ ICT ආයතනෙන් අපේ ඉංජිනේර ටෙක්නොලොජි ටීම් එකත් අපි ලොකු දායකත්වයක් දැම්මා. ඒකෙන් අපිට හොඳට පේනවා අපිට ලෝකෙත් එක්ක ගැටෙන ලෝකෙත් එක්ක ලෝකයේ සමගම යන්න අපිට තාක්ෂණික දැනුම තියෙනවා කියලා. අපි දාපු විස්තර පස්සේ වෙලාවක වෙනස් කරන්න පුළුවන්. අපි යම් තැනකට ගියා මෙතනින් පිටත් වුණා මෙහෙම ගියා මෙහෙම පිටත් වුණා යම් කෙනෙක්ට පුළුවන් ද තමන්ගේ විස්තරය ඇතුල් කරපුවා වෙනස් කරන්න? දැනට නම් බෑ. ඒක තමයි වෙන්න ඕනේ. මොකද වෙනස් කරන්න පුළුවන් නම් ඒක වැඩක් නෑ. ඒක එතකොට අපි කරගෙන යන වැඩේ හොඳයි.
ගරු සභාපතිතුමා ඇත්තටම ඉතාම කදිම ව්‍යාපෘතියක් මේක දියත් කරන එක ඔබේත් මගේත් වගකීමක් සහ ආයතනයක් විදිහට ඔබට ලොකු කාර්යභාරයක් පැවරලා තියෙනවා. මම කැමතියි මේ අවසන් විනාඩි කිහිපේ ඔබ ආයතනයක් විදිහට ආයතනයේ සභාපතිවරයා විදිහට සමස්ත ලාංකිකයන්ට දෙන පණිවිඩය ගැන දැනගන්න. මට කියන්න කැමති අපි මේක මෙතනින් නවත්තන්නේ නැහැ. ඒ කියන්නේ මේක තව දියුණු කරනවා. මට ඊයේ රෑ ඉඳන් මගේ ෆෝන් එක අද උදේ කෝල්ස් 16 මගේ වයිෆ් කතා කරගත් 16ක් ආව කෝල්ස්. ඒ කියන්නේ ඒ හැම එක්කෙනාම මේ පුදුම උනන්දුවකින් අපිට උදව් කරන අදහසෙන් තමයි මේ අපිට මම හරීම මේ ඇත්තටම මේ හරියට උනන්දු වුණා. ගොඩාක් අදහස් අලුත් අදහස් දුන්නා. මට සමහර වෙලාවට හිතුණා ඇයි අපිට මේ අදහස් ආවේ නැත්තේ කියලා. ඒ වගේ අදහස් ගොඩාක් එනවා. ඉතින් අපි හැම එක්කෙනාටම කියන්නේ අපි කරුණාකරලා අපිට උදව් කරන්න. ඔබගේ අදහස් අපි ඉතා ගෞරවයෙන් බාර ගන්න කැමතියි. මේ වගේ එකක් මෙතනින් නවත්තන්න බෑ. මේක මේට වඩා ලොකුවට කරන්න අපි කැමතියි. ඒකින්ද පුළුවන් තරම් අද විවේචනය කරන්න. අඩුපාඩු තියෙනවා නම් අපිට කියන්න. අපි හදන්නම්. හොඳ අදහස් තියෙනවා අපි කියන්න අපිට හදන්නම්. මට අද කතා කරපු එක්කෙනෙක් ඇවිල්ලා මාළු විකුණන එක්කෙනෙක්. ඉතින් මම පුදුම වුණා කොහොමද මයි නම්බරේ හොයාගත්තේ කියලා. ඒ වගේ උනන්දුවක් තියනවා කියලා අපිට පෙනිලා තියෙනවා. හොඳයි. ඇත්තටම ඒ උනන්දුවට ස්තුතියි. ඒ උනන්දුවට ප්‍රතිචාර දක්වන්න අමතක කරන්න එපා. කවදා ඉඳන්ද ඇත්තටම මේකට අපිට අනුගත වෙන්න පුළුවන්. දැන් ඉඳන් මම හිතන රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඒ වගේම ආයතන විදිහට Tamanගේ ලොකේෂන් ID එක ඒ වගේම QR කේතය ලබා ගැනීම කවදා ඉඳන්ද සිද්ධ වෙන්නේ? අපි සඳුදා සිට තමයි අපි මේක දියත් කරන්න හදන්නේ. නමුත් ඔබට බාධාවක් නැහැ. දැන් වුණත් අපිට ඔබට මේකේ ලියාපදිංචි වන්න පුළුවන් ආයතනික මට්ටමේ. යම් කිසි කෙනෙකුට වැඩිදුර විස්තර දැනගන්න ඕනේ වුණොත් කොහොමද සම්බන්ධ වෙන්නේ ඔබත් එක්ක? ඉරිදා දවසේ සිට 1919 අපේ ගවර්න්මන්ට් ඉන්ෆෝමේෂන් සෙන්ටර් රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය 1919 අමතලා මේ පිළිබඳ වැඩිදුර දැනගන්න පුළුවන් විස්තර. හොඳයි. මේ වැඩේට අපි දායක වෙමු. අපි එකතු වෙමු. අත්වල බැඳගමු. ඔබටත් මටත් තමයි පුළුවන් ඇත්තටම මේ COVID-19 අපේ රටින් තුරන් කරන්න දායක වෙන්න මූලිකත්වය ගන්න. එහෙමනම් ඒ සඳහා රාජ්‍ය අංශයේ මේ වගේ දෙවන්ත ආයතන පෙළ ගැසෙද්දී අපිටත් තියෙන වගකීමක් අපිටත් තියෙන යුතුයකමක්. ඒ යුතුයකම වගකීම ඉටු කරන්න අපි පෙළ ගැසමු කියන ආරාධනයත් එක්ක මේ කතා බහට එකතු වුණු ඔබ දෙපළට මම ස්තුතිවන්ත වෙනවා. ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ ගරු සභාපතිතුමා ජයතත් සිල්වා මහතාට ඒ වගේම ප්‍රධාන තාක්ෂණ නිලධාරී හිරණ්‍ය සමරසේකර මහතාට මගේ ස්තුතිය. ඔබේ මේ වැඩ කටයුත්ත සෞරාපකාරයෙන් සාර්ථක වේවා කියලා ජාතික නාලිකාව විදිහට අපි සුබ ප්‍රාර්ථනා කරනවා. අයිබෝන්.